You are watching Educational Broadcasting Channel. ආයුබෝවන් පුතේ අද අපි ඔබ හම් වෙන්නේ EBC අධ්‍යාපන නාලිකාවේ විද්‍යා විෂය තුලින් අද අපේ මාතෘකාව අපෘෂ්ඨ වංශීන් ඔයාලට ගිය සතියේ මතක ඇති අපි අපෘෂ්ඨ වංශීන්ගේ පළවෙනි කොටස කතා කරා අද අපි අපෘෂ්ඨ වංශීන්ගේ දෙවෙනි කොටසෙන් අද හම්බ වෙනවා හොඳයි ඔයාලට මේ වෙනකොට මතකද ගිය සතියේ අපි කතා කරපු අපෘෂ්ඨ වංශීන් කියනකොට ජීවීන්ගේ वर्गीकरण मट्टम टी मतकद කෙටි මතක් කරොත් එහෙම ජීවීන් අධිරාජධානි තුනකට වර්ග කළා කවුද කාල් ගූස් ඒ අධිරාජධානි තුන ආකියා බැක්ටීරියා යූකැරියා ඒකදී මේ යූකැරියා අධිරාජධානිය යටතේ තමයි රාජධානි හතරක් එනවා ඒ රාජධානි හතර ප්‍රෝටිස්ටා ෆන්ගි प्लांटे एनिमालिया नेवसत किवොත් यूकॅरिया अधिराजधानी राजधानी हतर මොනවද प्रोटिस्टा फंगी प्लांटे एनिमालिया මේ एनिमालिया राजधानी එමෙ සතුන් කියන මේ රාජධානිය නැවත ප්‍රධාන වර්ග දෙකකට බෙදුවා අපි අපෘෂ්ඨ වංශීන් සහ පෘෂ්ඨ වංශීන් කියලා අපෘෂ්ඨ වංශීන් ගේ යටතේ අපි ගිය සතියේ අපි හදෑරුවා ඒ තමයි නිඩාරියා සහ එලිඩාවන් සහ මුලස්කා ඒ වංශ තුන ගැන. අද අපි කතා කරන්නේ අද අපි ඉගෙන ගන්නේ ඊළඟ අපෘෂ්ඨ වංශ දෙක ඒ කියන්නේ ආත්‍රොපෝඩා සහ එකයිනොඩර්මේටා වංශය ගැන. හොඳයි. එහෙමනම් මුලින්ම බලමු ආත්‍රොපෝඩා වංශය. ආත්‍රොපෝඩා උදාහරණ මොනවද? ඇත්තම ආත්‍රොපෝඩා තමයි මේ සත්ත්ව රාජධානියේ වැඩිම විශේෂ සංඛ්‍යාවක් ඉන්නේ. ආත්‍රොපෝඩා කියන්නේ සන්ධිපාදෙන් කියනවා. ඕන ගොඩාක් දන්න සාමාන්‍ය බහුලම මේ ලෝකෙනේ කුමින්. කුමින් කියන්නේ කවුද? කුමින් කියන්නේ හොටක් නැති පියාපත් ඇති කුඩා ජීවි. ඒ කියන්නේ මැස්ස මඳුරුවා සමනලයා තනකොළ පෙත්තා බත් කූරක් කැරපොත්ත කුරුමිනිය ඒ අර පියාපත් තියෙන හැබැයි හොටක් නැති ඒ කුඩා ජීවීන් අපි කියනවා කුමින් කියලා. මේ සීරුම් කුමින්යි තියෙන. එතකොට ආත්‍රොපෝඩාවන්ට. ඒ විතරක් නෙමෙයි. එතකොට ඉස්සා, පොකිරිස්සා ඊළඟට කැරපොත් කුමින් එතකොට නේද? තව හැකරැල්ලා, පත්තෑය, මකුලුවා, කකුලුවා, මැක්කා, කිනිතුල්ල ඔය ආදී කූඹි කඩි මේ බහුලම මේ ලෝකෙ වැඩිපුරම ඉන්නේ එතකොට ආත්‍රොපෝඩාවන්. ඒ උදාහරණ තමයි මේ කතා කළේ. එතන මේගොල්ලෝ ලක්ෂණ මොනවද? ඔයාලට ගිය සතියේ මතකද අපි කතා කළා මේගොල්ලෝගේ මේ සත්ත්ව වංශ ගැන කතා කරනකොට ලක්ෂණ කතා කරනකොට අපි ද්විප්‍රස්ථිරික බව ත්‍රිප්‍රස්ථිරික බව කතා කරන්නේ. ඒතර ඔයාලට මතකද ද්විප්‍රස්ථිරික වෙන එකම එක සත්ත්ව වංශය මොකක්ද? ඒ තමයි නිඩාරියා. ද්විප්‍රස්ථිරික. එහෙමනම් අනිත් සියලුම දෙනා ත්‍රිප්‍රස්ථිරික නම් එනම් මේ ආත්‍රොපෝඩා වංශයත් ත්‍රිප්‍රස්ථිරිකයි. ඒ වගේම ඔයාලට මතකද දේහ සමමිතික බව. ඒත් මම ඔයාලට කිව්ව නේද නිඩාරියා විතරක් අරිය සමමිතිකයි අනිත් සියල්ලම ද්විපාර්ශ්ව සමමිතිකයි. එහෙමනම් අද අපි මේ කතා කරන ආත්‍රොපෝඩානුත් ද්විපාර්ශ්වික සමමිතිකයි. ඊළඟට මෙයාලා මේ ආත්‍රොපෝඩා ආත්‍ර කියන්නේ ඇත්තටම සංධි කියන එකට. පෝඩා පාද ලතින් වලින්. ඉතින් මේ ආත්‍රොපෝඩා කියන්නේ සංධි සහිත උපාංග. පත්තෑය, මකුලුව, කකුලුව ඒගොල්ලෝ නිකන් බලන්න මැස්සොන් එහෙම බලන්න පාද පුරුක් වලට බෙදලා තියෙන්නේ. සංධි වලට බෙදලා තියෙන්නේ. එහෙනම් සංධි සහිත දැන් මේ සංධි සහිත පාද තියෙන නිසා උපාංග තියෙන නිසා පාද විතරක් නෙමෙයි මුඛ උපාංග පව ඔය කැරපොත්තුන්ගේ කුරුමිනියෝ බලන්නේ මුඛ උපාංග පව පුරුක් හදලා තියෙන්නේ. ඒ සංධි සහිත උපාංග තියෙන නිසා මේගොල්ලන්ට කියනවා සංධි පාදකින් කියලා. ඒ වගේම මේ කට්ටියගේ තව විශේෂත්වයක් තමයි මෙයාට කයිටින් වලින් සැදිච්ච උච්චාරණයක් තියෙනවා. කයිටින් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එක කයිටින් වලින් හැදෙන උච්චාරණයක්. ඔයාලට මතකද
කුරුමිනියාගේ උඩ තියෙන නේද දිලිසෙන ස්තරයක් තියෙන්නේ ඉටි වගේ ස්තරයක්. ඊළඟට හැකරැල්ලගේ නැත්තම් කැරපොත්තගේ පත්තේයාගේ ඔය ඒ උඩ ඒකට අපි කියන උච්චාරණයක් කියලා. ඒ කටින් උච්චාරණයක් තිබීමත් මේ ආස්පෝඩාගේ විශේෂ ලක්ෂණයක්. ඒ වගේම මේගොල්ලෝගේ සමහරක් අය පියාපත් දරනවා. සමහරක් අය පියාපත් දරන්නේ නැහැ. ඒ වගේම මෙයාලා ගොඩක් වෙලාවට ගේ දේහය ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. ඒ ඛණ්ඩත් එකතු වෙලා ඒ ටැග්මා කියන එක හැදලා තියෙනවා. ටැග්මා කියන්නේ හිස උරස උදරේ විදිහට. දැන් මකුළුව ගැන හිතන්න. හිස උරස උදරේ. ඒ වගේ අර දේ කොටස් වලට ඛණ්ඩ එකතු වෙලා කොටස් වලට බෙදී තිබීම අපි කියනවා ටැග්මීකරණය කියලා. මේ ටැග්මීකරණයත් එහෙනම් මේ ආස්රෝඩාවන්ට විතරක් තියෙන ලක්ෂණ. අපි ඒක පොඩ්ඩක් පෙළගස්සමු මේ ආස්රෝඩාවට විතරක් පොදු ලක්ෂණ මොනවද කියලා. ඒ තමයි සංදි සහිත උපාංග. ඊළඟට ටෙක්නීකරණය. ඊළඟට අපි කිව්වා මේගොල්ලෝ තව විශේෂ ලක්ෂණයක් තමයි කයිටින් සහිත උච්චාරණය. අපි කියන කයිටිනීමය උච්චාරණය. කයිටිනීමය උච්චාරණය කියලා. මේ විදිහට මෙයාලගේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. සමහරක් මේගොල්ලෝ ගොඩක් අය ලිංගික ද්විරූපීතාව පෙන්වනවා. ලිංගික ද්විරූපීතාව කියන්නේ මොකද්ද? ලිංගික ද්විරූපීතාව කියන්නේ ස්ත්‍රී පිරිමි කෙනා ගෑනු පිරිමි සතා කියලා අපිට බාහිරින් හඳුන ගන්න පුළුවන්. ඒ සත්ව විද්‍යාඥයන්ට අපිට පොඩ්ඩක් අධ්‍යයනය කරොත් පුළුවන්. ඒකේ බාහිර ලක්ෂණ බාහිරින් හඳුන ගන්න පුළුවන් මෙන්න මේ ගෑනු සතේ. මෙන්න මේ පිරිමි සතේ. එහෙම හඳුන ගන්න පුළුවන් බව නම් අපි කියනවා ලිංගික ද්විරූපීතාව කියලා. ඒක මේ ආස්පුඩාවන්ගේ දකින්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ ලිංගික ප්‍රජනන තමයි කරන්නේ. ඒවා මේගොල්ලෝ පෘථිවියේ සෑම තැනකම බහුලම ව්‍යාප්තලා ඉන්න කට්ටිය තමයි ආස්පුඩාවන්. ඒ කියන්නේ ජලජ කරදී මිරිදි වෙන්න පුළුවන්. භෞමිකත්වයේත් වියලි වෙන්න පුළුවන්. වායුගෝලයේ තියෙන කුමින් වගේ. සෑම තැනම පෘථිවියේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා සිටින ජීවීන් තමයි මේ ආස්පුඩාවන් කියලා කියන්නේ. ওই විදිහට තමයි අපි ආස්පෝඩාවන් ලක්ෂණ සහ ආස්පෝඩාවන් ගැන දැනගත යුතු සියල්ල මේ සිලබස් එකේ යටතේ. හොඳයි. එහෙමනම් අපි ඊළඟට අවසාන අප්‍රශ්වංශික වංශය වන එකයිනෝඩර්මේටා ගැන කතා කරමු. එකයිනෝඩර්මේටා මම පොඩ්ඩක් කියවන්න දිග වැඩි ඒ නිසා ඒ විදිහට කඩාගත්තා නම් මට කියවන්න ලේසියි. එකයිනෝඩර්මේටා. හරි. එකයිනෝඩර්මේටා කියන්නේ අපි සිංහලෙන් අපිට කියන්න පුළුවන් ශල්‍ය චර්මීන් කියලා. ශල්‍ය චර්මීන්. එකයිනෝඩර්මේටාට උදාහරණ මොනවද? එකයිනෝඩර්මේටාට උදාහරණ තමයි මුහුදු ඉකිරි කටු බෝලයක් වගේ තියෙනවා. මුහුදු ඉකිරි. ඊළඟ මුහුදු ලිලි ගහක් වගේ තියෙන්නේ. හිතා ගන්නත් බෑ අතරම දැන් මින් මැදුර එහෙම ඕන දකින්නකොට මේ මවුන්ටේන් වල තියෙනවා මුහුදු ලිලි කියලා ගහක් වගේ මාළු ගහක් වගේ. නමුත් මෙයා සතේ. ඊළඟට පසඟිල්ලා ස්ටාර්ෆිෂ් කියලා කියන්නේ. ඒ වගේම බංගුර පසඟිල්ලා ස්ටාර්ෆිෂ් වගේමයි පසඟිල්ලා වගේමයි පසඟිල්ලා මේ විදිහනේ. මේ පසඟිල්ලානේ. බංගුර පසඟිල්ලා කියන්නේ මේ බාහුවගේ දිගයි මේ වගේ. මේ වගේ බාහුව දිගයි නම් අපි කියන බංගුර පසඟිල්ලා කියලා. නැත්නම් මුහුදු කැකිරි. කැකිරි ගෙඩියක් වගේ හිතා ගන්න බැහැ මේ ගොඩක් ඒව දැන් තාරකා මාළුව කියලා කියනවනේ මේ ස්ටාර්ෆිෂ් ම්‍යාන පොඩ සතෙක් විදිහට පොඩ්ඩක් එයා චාලනය වෙන නිසා හොයාගන්න පුළුවන්. හැබැයි මුහුදු කැකිරි කියන අය නැත්නම් එහෙමත් ඉකිරියා මුහුදු ලිලි එහෙම පිටිනම් හිතා ගන්න බැහැ මේ මොකද්ද කියලා. ඇස් කණ්ඩ අපේ වගේ ඇස් කන් එහෙම ලක්ෂණ ඇත්තෙත් නේ. නිදාරියක් ගිය සතිය අපි ඉගෙන ගත්තේ. නිරාරියා වගේ නම් හිතන්න බෑ මේ සතෙක්ද ගහක්ද මොකද්ද කියලා. සංචයන කරන විතරයි පේන්නේ. කොහොම හරි මේ එකයිනෝඩර්මේටා ගැන එක දෙයක් තියෙනවා වැදගත් දෙයක්. ඒ තමයි පරිණාමික වශයෙන් මේ කෝඩේටාවන්ට දියුණුම ජීවිත කෝඩේටාවන්ට ආසන්නම
ලක්ෂණ පෙන්වන්නේ මේ ඒකයිඩර්මේටා. හොඳයි. එහෙනම් ඒකයිඩර්මේටාගේ අයිති වෙන සත්තු ගැන අපි කතා කරා. උදාහරණ කවුද කියලා දැන් අපි ඒගොල්ලෝගේ ලක්ෂණ ගැන කතා කරමු. ලක්ෂණ බලමු මොනවද කියලා. එකක් තමයි 3+3යි. ඔයාලට මම කිව්වා ගිය සතියේ තම මේ පාඩමේකට දැන් ගලාගෙන යන්නේ. ඒ මතකයේ එහෙම දිගට තියාගන්න. අද මම පටන් ගන්නකොට කිව්වා නිඩාරියා විතරයි D+3 වෙන්නේ. අනිත් සියලු දේ නාම 3+3යි. එහෙනම් ඒක මෙයාට පොදුයි. එහෙනම් ඒකයිඩර්මේටා 3+3යි. ඊළඟට මෙයාගේ සම්මිතික බව මොකද්ද? සම්මිතික බව ඔයාලට මතකද කිව්ව නිඩාරියාගේ තියෙන අරිය සම්මිතික බවක්. හැබැයි අනෙක් සියල්ලයගෙම ද්විපාර්ශ්ව සම්මිතික බවක්. මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඒ විශේෂත්වය තමයි මෙයා අරිය සම්මිතිකක් නැහැ. ද්විපාර්ශ්වික සම්මිතික බවක් කුත් නැහැ. ඒ කියන්නේ මෙයාගේ තියෙන්නේ පංච අරිය සම්මිතික බවක්. පංච අරිය සම්මිතික බවක්. ඒ කියන්නේ මේ දේහය සමාන මේ අරයන් පහකට බෙදුවාම සමාන කොටස් පහකට බෙදන්න පුළුවන්. අපි කියන පංච අරිය සම්මිතික බවක් කියලා. හොඳයි. එහෙනම් සම්මිතික බවත් හරි. ඊළඟ මේ සියලු දෙනාම බහුසෛලිකයි. මේගොල්ලෝගේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි දැන් මම කියවනේ මේ ඒකයිඩර්මේටාගේට සිංහල නම ශල්‍යචරමීන් කියලා. කියන්නේ මේගොල්ලෝ ඇතුලේ දේහේ ප්‍රාවරණය ඇතුලෙන් ස්‍රාව වෙනවා කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච නිකන් පළක වගේ જાතියක්. කියන්නේ පළක වගේ කොටස් දැන් මේ හැම සතෙක්ම ඇතුලේ මේ මස් වගේ තිබ්බට ඒව අපි මේ සත මරුණ පස්සේ අපිට නිකන් කැල්සියම් කාබනේට් මේ අච්චුවක් වගේ මේ විදිහට හම්බ වෙනවා. කියන්නේ මේ චර්මයෙන් ස්‍රාව වෙනවා කැල්සියම් කාබනේට් හැදිච්ච අස්ති වගේ කොටස් මේ සන්ධාරණය ලැබෙන කොටස. ඒ නිසා තමයි අපි කියන්නේ ශල්‍ය චර්මීන් කියලා. ඒ වගේ විශේෂත්වයක් මෙයාලට තියෙනවා ජල වාහිනී පද්ධතියක්. ජල වාහිනී පද්ධතියක් කියන්නේ අපේ දැන් තියෙන අපේ ද්‍රව්‍ය ගමන් කරන්නේ ඔයාලා දන්න විදිහට රුධිරයෙන්නේ. අපි කියන්නේ රුධිරය සංසරණ පද්ධතිය කියලා. රුධිරය මගින් තමයි අපි කන සරල ආහාර ඊළඟට ඔක්සිජන් පෝෂක ද්‍රව්‍ය බහිස්රාව ද්‍රව්‍ය ඖෂධ මේ හැමදේම රුධිරය ඔස්සේ ගමන් කරන්නේ. මේ ඒකයිඩර්මේටාගේ ඒ වෙනුවට ගමන් කරන්නේ ජලය. ජලය ගමන් කරන සිහින් නාල જાතියක් තියෙනවා. අපි නිසා කියනවා ජල වාහිනී පද්ධතියක් තියෙනවා කියලා. ඒ වගේම මේගොල්ලෝ සංචයනය කරන්න පුළුවන්. දැන් මේ පසඟිල්ලට එහෙම සංචයනය කරන්න පුළුවන්. මේ සංචයනය කරන මේ සංචයන සහ ශ්වසනය සඳහා මේගොල්ලෝගේ තියෙන මේ යටහරියේ අපි කියන උදරීය පෙදෙස කියලා යටපැත්තේ තියෙනවා නාලපාද කියලා විව જાතියක්. ඒතකොට නාලපාද වැදගත් වෙනවා සංචලනය සහ ශ්වසනය සඳහා. ඒකම මේගොල්ලෝගේ තව විශේෂත්වයක් තමයි මේගොල්ලෝනුත් අර එකයි ආත්‍රපෝඩාවන් වගේ ලිංගික ද්විරූපීතාව පෙන්වනවා. ඒ කියන්නේ ගෑනු පිරිමි සත්තු අඳුර ගන්න පුළුවන්. ලිංගික ප්‍රජනනය තමයි මේගොල්ලෝ කරන්නේ. ඒකම මෙය සීලොමිකයි. සීලොමික කියන්නේ මතකද? සීලොමික කියනවාට මොකක්ද තියෙන අදහස මේ සතුන්ගේ? අයිමත් තියාගන්නකෝ. නිඩාරියාවන් නම් සීලෝම ආන්ත්‍රයක් තියෙන්නේ. ඊට පස්සේ එනිඩාවන් මොලුස්කා ආර්ත්‍රොපොඩා ඒකයිඩර්මේටා මේ හතර දෙනාම සීලොමිකයි. සීලොමික බව පටන් ගත්තේ එනිඩාවන්ගේ. නොයි විදිහට එන නිසා ඒ පෙළගැස්ම අනුව මත තියාගන්න ඒකයිඩර්මේටත් සීලොමිකයි. ත්‍රිපස්තිකයි, ද්විපාර්ශ්ව සමිතිකයි, බහුසෛලිකයි. ඊළාට මෙයාගේ ජල වාහිනී පද්ධතියක් තියෙනවා. මෙයාගේ නාලපාද තියෙනවා. මෙන්න මේ විදිහට ඒකයිඩර්මේටාගෙත් ලක්ෂණ අපිට ගුණ කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි දැන් ගිය සතියේ සහ මේ සතියේදී ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඕනේ මේ අපෘෂ්ඨ වංශයෙන් අයිති වන වංශ පහ මොනවද කියලා. අපි ඒක ගැන සවිස්තරව ඇත්තම ඔයාලට මම හිතනවා වැඩි හොඳ දැනුමක් මේ අපෘෂ්ඨ වංශයෙන් පිළිබඳ ඔයාලට ලැබෙන්නේ නැති කියලා. නැවතත් මතක් කරොත් එහෙම
දැන් මේ ගොඩක් වෙලාවට මේ දිගට මේ වගේ දේවල් ඔයාට මම හිතන්නේ වඩා පැහැදිලි වෙන්න මතක තියාගන්නම් වඩාත්ම සාර්ථක ක්‍රමේ තමයි ඔයා මේ ලක්ෂණ මේ වර්ගීකරණයන් ඔයා නිකන් ඉන්න වෙලාවක ඔයා ටීවී බලන වෙලාවක ඔයා කන බොන වෙලාවක ඒ නිකන් ඉන්න වෙලාවක ඔයා නිකන් කොළ කෑල්ලක පෑන කරගෙන පත්‍රයක හරි කමන්නේ නිකන් මේ ලක්ෂණ ලියන්න මේ වර්ගීකරණ ලියන්න අපෘෂ්ඨ වංශින් වංශ මොනවද අපි ඊළඟ සතියේදී හම්බුන පෘෂ්ඨ වංශින් වංශ මොනවද ඊළඟ රාජධානි බෙදන්නේ කොහොමද ඔයා නිකන් කෙටියෙන් ලියන්න අන්න ඒ විදිහ තමයි ඔයාට මතක තියාගන්න මෙව පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මේ වංශ ටික දැන් අද මම පෙළ ගැසුවන ලක්ෂණ ටිකක් මේ වංශ විතරක් තියෙන ලක්ෂණ. අන්න ඒක වැදගත්. ඒ කියන්නේ දැන් ඔයාලට අච්චුපතෙත් තියෙනවා, එහෙම නැත්නම් ඔයාලට ඉස්කෝලේ උගන්වනවා. ඒ තමයි අර ලක්ෂණ ඔක්කොම ටිකට ලියනවා. නමුත් මතක තියාගන්න විභාග ගොඩක්කට ඔයාලා ටාගට් වෙන්නේ ඒ වංශයට විතරක් අදාළ ලක්ෂණ මොනවද කියලා. එහෙමනම් ඔයාට දැන් ලේසි දැන් අද මම ගිය සතියේ සහ අද සාකච්ඡා කරපු වංශයේ ඒ වංශ විතරක් පොදු ලක්ෂණ ටික ඔයා වෙනම තනි වචන වලින් වචන දෙක තුنين වාක්‍ය ගණන් ලියන්න ඕනේ වංශ පහ ලියලා වංශ පහයට උදාහරණ ලියනවා ලක්ෂණ කියලා හැම එකකම වචනෙන් දෙක ඒ ලක්ෂණට ලියා ගන්න. එහෙම ලියලා ඔයාට හාෆ් ෂීට් කොලේට අරන් බිත්ති වල අල්ල ගන්න පුළුවන් නම් ඔයාට ආයිත් අප්‍රශ්න වංශින් ගැන මොන ප්‍රශ්නයක් ආවත් ව්‍යුහගත රචනා ප්‍රශ්න එහෙම නැත්නම් බහුවචන ප්‍රශ්න මොන ප්‍රශ්න ආවත් අප්‍රශ්න වංශින් පිළිබඳ කිසිම ඔයාට ගැටලුවක් එන්නේ නැහැ. පොඩි අමතක වීමක් වෙන්න පුළුවන්. ඒ අමතක වීම නැති වෙයි. අර මම කියන විදිහට හාෆ් ෂීට් කොලේට ඔක්කොම වංශ හතරම වංශ පහම අරගෙන ඔයා බිත්තියව පාඩම් කරන තැන ඒක බිත්තිය රඳව ගත්තා නම් වඩා හොඳට අප්‍රශ්න වංශින් ගැන ඔයාට අවබෝධයක් ලැබෙයි. හොඳයි. එහෙමනම් දැන් නැවතත් අපි ඔයාට මතක් කරන්න මාත් එක්ක දැන් මම කියන ගමන් මම පොඩක් ස්පේස් තියා තමයි කියන්නේ ඔයාට කටින් මේ වචනේ ඉන්න. හොඳයි. දැන් බලමු ඔයාට මතකද කියලා මේ සත් දෙකේදී අපි අප්‍රශ්න වංශින් ගැන කතා කරපු ටික. අප්‍රශ්න වංශින් අයිති වෙන්නේ අප්‍රශ්න වංශින් අයිති වෙන රාජධානිය තමයි අප්‍රශ්න වංශය අයිති වෙන රාජධානිය ඇනිමාලියා රාජධානිය. ඇනිමාල් රාජධානිය අයිති වෙන අධිරාජධානිය යූකෙරියා අධිරාජධානිය. යූකෙරියා කියන්නේ ජීවීන්ගේ අධිරාජධානි තුනෙන් එකක්. දැන් අපි ආයෙත් උඩින් පල්ලෙහාට එමු. ඒ තමයි කාල් වූස් ඉදිරිපත් කළ අධිරාජධානි තුනේ වර්ගීකරණය. බැක්ටීරියා, ආකියා, යූකෙරියා. යූකෙරියා අධිරාජධානිය ආයෙත් රාජධානි හතරකට බෙදුවා. ඒ තමයි ප්‍රෝටිස්ටා, ෆන්ගි, ප්ලාන්ටේ, ඇනිමාලියා. ඇනිමල් රාජධානිය ආයෙත් කොටස් දෙකකට බෙදුවා. අප්‍රශ්න වංශීන්, පෘෂ්ඨ වංශීන්. අප්‍රශ්න වංශීන් ආයෙත් වංශ පහකට බෙදුවා. නිඩාරියා, ඇනලිඩා, මොලුස්කා, ආත්‍රපෝඩා, එකාලොඩර්මේටා. ඔන්න ඔය විදිහට අපි ඒ පෙළගැස්ම ජීවීන් වර්ගීකරණය කතා කරලා අපි ඊට පස්සේ ඒ වංශ පහේ ඔයා දැනගන්න ඕනේ විභාගයට ඇත්තටම මේ සිලබස් එකේදී ඒ වංශ පහේ උදාහරණ මොනවද සහ ඒ වලට තියෙන පොදු ලක්ෂණ මොනවද සහ ඒ ආයත විතරක් ආවේනික ලක්ෂණ මොනවද කියලා මේ විදිහට ඔයාට මතක කරගන්න පුළුවන් නම් ඔයාට කොලේක ලියා ගන්න පුළුවන් නම් මේ ෂෝට් නෝට් එකක් විදිහට මම හිතන්නේ අප්‍රශ්න වංශීන් පිළිබඳ ඔයාට කිසිම ගැටලුවක් ආයෙත් විභාගයේ විතරක් නෙමෙයි විභාගයෙන් පස්සෙවත් ඔයාට ජීවිත කාලෙම මතක තියෙයි මේ ඉගෙනුම මේ සත් දෙකේ ඔයා මේ වැඩසටහන හොඳට අවබෝධයෙන් නැරඹුව තුලින් හොඳයි. එහෙමනම් අපි නැවත ඊළඟ සතියේදී හම්බ වෙනවා පෘෂ්ඨ වංශීන් ගැන කතා කරන්න. ඒකත් මේ වගේම ඔයාට මතකෙ තියෙන විදිහට පුළුවන් කෙටි ක්‍රම තියෙනවා. මට තියෙන විදිහට අපි හදාරමු. අපි සාකච්ඡා කරමු. මේකෙදි මම හිතන විදිහ වඩා හොඳයි. දැන් ඔයා දන්නවා
මේ ඊළඟ පාඩම පෘෂ්ඨවංශී නිසා ඒ දවසට වාගේ අච්චු පොත තියාගෙන අදාළ මාතෘකා අදාළ පිටු ඒ රූප සටහන් තියෙනවා. ඒ රූප සටහන් එක්ක වා මේ වැඩසටහන සහභාගී වෙන්න. මේක බලන් ඉන්න දෙමාපියන්ටත් ඒක මම කියනවා. මොකද ඒතකොට දෙමාපියන්ටත් කියනවා පුතේ ඔන්න මේ පාඩම පොතේ තියෙන පොඩ්ඩක් වා ඒ පොතත් එක්ක මේ ටීවී එක ළඟට එන්න. අන්න එහෙම වුණාම ඔයාට මම මේ කියන දේවල් රූපත් තියෙනවා ඒකේ. සහ වඩා හොඳට ඉස්කෝල ගන්න පෙව්වයි. දැන් අමතර පන්තින එව්වයි. මේ ඔක්කොමත් එක්ක වඩා සංවිධානාත්මක විදියට ඔයාට මොලේට ඒක රඳව ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි ඊළඟ දවසේදී පෘෂ්ඨවංශින් පිළිබඳව හදාරනවා. මේ වෙනකන් අපි අද කතා කරපු අපෘෂ්ඨවංශින් වර්ගීකරණය වා ගෙදරදී දැන් මේ මොහොතින් පස්සේ කොලයකට සටහන් කරගන්න අපෘෂ්ඨවංශී වංශ පහම එක කොලයකට අරගෙන ඒක ලක්ෂණයි උදාහරණ ලියලා වාගේ සයන්ස් වල ජීව විද්‍යාවේ අපෘෂ්ඨවංශින් මට ඕන දෙයක් එකක් පුළුවන්. අන්නේ ස්ථාවරයට ඒ තැනට වායින්න. ඒක තමයි මගේ මේ අරමුණ මේ විදියට පාඩම කිරීම තුලින්. එහෙමනම් ඒක සාක්ෂාත් වෙන්නේ නැති අපි ඉන්න ලබන සතියේදී ඊළඟ කොටසෙන් හම්බෙමු. ඒ තමයි පෘෂ්ඨවංශීන් පිළිබඳව අපි හදාරන ලබන සතියේ. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ සතියක්. අයිබෝවන්.